පොඩ්ඩක් පරක් වුණා මම ඇහෙන්නේ නැත්නම් පේන්නේ නැත්නම් කරුණාකරලා කියන්න පොඩ්ඩක් මේ කාලගුණේ තරම් හොඳ නැහැ ඒක නිසා සිග්නල් ප්‍රශ්නයක් එන්න පුළුවන් ඔයගලත් මොකක්ද ප්‍රශ්නයක් આવත් මට කියන්න අපි ක්ලාස් එක පටන් ගමු රිවිෂන් ක්ලාස් එක සුපුරුදු පරිදි ගිණුම් කරන සමීකරණ පාඩමෙන් ප්‍රශ්න පාස් පේපර් ප්‍රශ්න කීපයක්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අදින් මම ගිණුම් කරන සමීකරණ පාඩමේ ගණන් ඉස්සරහට යයි තියරි පාර්ට් එක මම නවත්තලා අලුත් පාඩමකට යනවා ළමයි සතින්දා අපල ඉදිරිය ඉඳලා right අදම ගිණුම් කරන සමීකරණේ පොඩි කැලලක් කරනවා ආදායම් සහ වේදන් ගැලපීම ගැන කතා කරලා ගණන් හදලා ගිණුම් කරන සමීකරණේ පාඩම හමාර කරනවා හමාර කළා ලවණ ඉරිදා අලුත් පාඩම් පටන් ගන්නවා මම හිතන්නේ හැමෝගෙම ටියුට් හම්බෙලා ඇති තුන්වෙනි ටියුට් එක හැමෝටම හම්බුණාද තුන්වෙනි ටියුට් එක දිත්ත සරහන් න්‍යාය ටියුට් එක හැමෝටම හම්බෙලා තියෙන්නේ ඔව් සර් right ඒක හොඳයි එහෙනම් අපිට ලබන ඉරිදී නම් මම බලාපොරොත්තු වෙනවා තුන්වෙනි ටියුට් එක පටන් ගන්න අලුත් පාඩම දිත්ත සරහන් න්‍යාය right රිවිෂන් ක්ලාස් එකේදී අපි ගිණුම් කරන සමීකරණය පාඩමේ අර්ථය දෙන ගණන් තව ඉස්සරහට හදයි තව සතියක් දෙකක් හදයි මොකද ගිණුම් කරන සමීකරණය යටතේ ප්‍රශ්න රාශියක් ඇවිල්ලා තියෙනවා ඒකෙන් තෝරාගත්ත ප්‍රශ්න මම රිවිෂන් ක්ලාස් එකේදී ගන්නවා right හරි කොහොමද තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ඉතින් විශේෂ ලබන ඉරිදා අලුත් පාඩම් පටන් ගන්න නිසා හැමෝටම මම කියනවා මේ වීඩියෝ එකෙන් බලලා ඉගෙන ගන්න නෙවෙයි ක්ලාස් එකට ලයිව් ජොයින් වෙන්න කියලා මම හැමෝටම මතක් කරලා කරන්න කැමතියි හරි සුපුරුදු පරිදි වත්කම් සමානයි හිමිකම් ධන වර්ගය වත්කම් සමානයි හිමිකම් ධන වර්ගය කියලා පන්තිය පටන් ගමු පහුවිලාස්තිකෙන් පටන් ගන්න විදියට හරි අපේ පහුගිය ඉරිදා මේ සමීකරණය expand කළා වත්කම් කීපයක් තියෙනවා මේ වත්කම් ටික වෙනින් වශයෙන් කොලම් වලට වෙන් කළා වක්කීම් කීපයක් තියෙනවා මේ වක්කීම් ටික වෙනින් වශයෙන් කොලම් වලට වෙන් කළා ගිණුම් කරන සමීකරණය තවත් අලුත් කෝණකින් අපි නිර්මාණය කළා ඒ ගිණුම් කරන සමීකරණයට ගනුදෙනු හා සිද්ධීන් ගැලපුවා අදත් මේ කරන්න යන්නේ ඒ වගේ වැඩක් තමයි. බය වෙන්න එපා. මේ ආදායම් සහ වේදම් ගැලපීමෙන් පස්සේ ගිණුම් කරන සමීකරණය ආපහු වෙන වෙන ගැලපීම් කරන්න වෙන වෙන ඇන්ගල්ස් වලින් මේක ඇනලයිස් කරන්න යන්නේ නැහැ. දැන් අර වත්කම් වර්ග කීපයක් තිබුම වෙනින් වශයෙන් අපි දැම්මා. වක්කීම් වර්ග කීපයක් තිබුම වෙනින් වශයෙන් දාලා අපි ගිණුම් කරන සමීකරණය පුළුල් ආකාරයෙන් දක්වලා කරා වගේ තමයි. තවත් ඔයගේ ක්‍රියාකාරකමක් තියෙනවා මේ ගිණුම් කරන සමීකරණයට ආදායම් වේදම් ආදායම් සහ වේදම් ගලපලා ගිණුම් කරන සමීකරණය ට ගණිතය සිද්ධීන් ගලපන ආකාරය තියෙනවා. අන්නේ ආකාරය ඒ කියන්නේ ආදායම් මහ වේදම් වෙනම කොලම්ස් දෙකක් වශයෙන්
ආදායම් හා වියදම් වෙනම කොලම්ස් දෙකක් වශයෙන් ගලපන්නේ කොහොමද කියලා තමයි අද කතා කරන්න යන්නේ. right එතකොට ඊට කලින් දැන් ආදායම් හා වියදම් වෙනම කොලම් දෙකක් යටතේ මේස් ගිණුම් කරන සමීකරණයට ගලපන්න යන්න කලින් අපිට පුළුවන් වෙන්න ඕන ආදායමක් එහෙම නැත්නම් වියදමක් ආවට පස්සේදී මේ වියදම මේ ගිණුම් කරන සමීකරණයේ ෆන්ඩමෙන්ටල් මූලික ස්වරූපය මේකට ගලපන්න පුළුවන් වෙනවා හොඳට ඉස්සෙල්ලම. එන්න මේ ගිණුම් කරන සමීකරණ මූලික අවස්ථාවේ තියෙන ගිණුම් කරන සමීකරණයට ආදායම් හා වියදම් ගැලපීම සම්බන්ධයෙන් අපි දැන් එක්ස්පර්ට්ලා ගා ඉන්න ඕන ආදායම් හා වියදම් වලට වෙනම කොලම්ස් ඕපන් කරන්න කලින් දැන් මේ සමීකරණයට ආදායම් සහ වියදම් ගලපන්න දන්නේ නැත්නම් අතෙන්දී අපි අමාරු වැඩනවා. මම විශ්වාස කරනවා දැන් සති 3ක් තිස්සේ අපි කතා කරා ගිණුම් කරන සමීකරණය. ඉතින් මම විශ්වාස කරනවා දැන් ඔයාලට ආදායම් හා වියදම් ගිණුම් කරන සමීකරණය ගලපන එක මාගියමක් නෙවෙයි කියලා. ඒතර ළමයි මතක් වෙන්නත් එක්ක අපි කරවතින් ආදායමක් ගලවනවා. ඔන්න මතක් වෙන්නත් එක්ක පොඩි වෝම් අප් වෙන්නත් එක්ක මම ඔයාලට කියන්නම් පොඩි ගණන් රුපියල් 10000කට බයි 10000කට මිලදීගත් ඔබයක් රුපියල් 15000කට අත්පිට මුදලට විකිණීම. දැන් 10000කට මිලදීගත් ඔබයක් රුපියල් 15000කට අත්පිට මුදලට විකිණීම. අපි කොහොමද මේක ගලපන්නේ ගිණුම් කරන සමීකරණයට? මූලික අවස්ථාවේ තියෙන ගිණුම් කරන සමීකරණය. මේ ගිණුම් කරන සමීකරණය. කියන්න මට. කෙනෙක් කියන්නේ? කවුරු හරි? කතා කරන ළමයි. වත්කම් වලින් 10000ක් අඩු කරලා හරි. ආය වත්කම් වලට 10000ක් 15000ක් එකතු කරලා හරි. හිමිකම් වලට 5000ක් එකතු කරනවා ලාභය කියලා. ඔව් බොහොම නිවැරදි. බොහොම නිවැරදි. මොකද්ද මේ අඩු වෙන 10000 වත්කම? තොගය. තොගය. මේ තොගය. මොකද්ද මේ වැඩි වෙන 15000 වත්කම? 15000 මුදල්. ඔව් මුදල් බොහොම හොඳයි. මේක අපේ ලාභය. අපේ නෙවෙයි ව්‍යාපාරේ ලාභය. තමයි මම කිව්වා ඔයාලට මතක ඇති මේ 10000ක තොගයක් 15000ට විකුණා. විකුණන්නට පස්සේ දැන් මේක දැන් වත්කමක් වශයෙන් තියෙන්නේ. විකුණන්නට පස්සේ විකුණපු කොටසේ පිරිවැය මොකක් වඩපත් වෙනවද? දැන් 10000ක තොගයක් 15000ට විකුණුවා. ඒ තොගේ වටිනාකම තොගේ පිරිවැය 10000යි. right? ඒක තොගේ වශයෙන් තියෙද්දී ඒක වත්කමක්. ඒකනේ අපි අඩු කරේ මෙතන. right? ළමයි මේක අපි කිව්වා අපි දැන් මේ ගිණුම් කරන සමීකරණයට කොහොම තියලා අපි මම ඔයාලට දීප අවස්ථාවකදී පැහැදිලි කරා
තොගය වශයෙන් තියෙද්දි වත්කමක්. ඒ තොගය විකුණුවට පස්සේදී ඒ විකුණපු කොටසේ පිරිවැය මොකක් බාටපත් වෙනවද? මෙහෙම අහන්නම්කෝ. මේ විකුණුම් 15000 පිරිවැය ආදායමනේ. ඒක කවුරුත් පිළිගන්නවද? 15000 කියන ආදායම. ඒක කවුරුත් පිළිගන්නවද? කවුරුත් එක පිළිගන්නවද? ඔව් right good 15000 කියන ආදායම. ඒ 15000ක ආදායම උත්පාදනය කරන්න මේ ව්‍යාපාරයේ දරපු වියදම කීයද? මේ 15000 ආදායම උත්පාදනය කරන්න වියදමක් දරලව නැද්ද? ඔව් 10000යි මොකම හරි. මේ 15000 ආදායම උත්පාදනය කරන්න මේ ව්‍යාපාරයේ දරපු වියදම 10000යි. මේ 15000 තොගේ පිරිවැය 15000 තොගේ වියදම 10000යි. මේ 15000 ආදායම උත්පාදනය කරන්න මේ ව්‍යාපාරයේ බෙල් 10000ක වියදමක් දරලා මේක මොකද්ද මේ ව්‍යාපාරයේ මේ තොගේ පිරිවැය නැත්නම් වියදම මේක ආදායම ඒක ඔයාලා එක පිළිගන්නවද ගැදෙන ගැටලුවක් ඒක ඕම සාධාරණ අර්ථකීමක් නේද? රුපියල් 10000ක් ගැටලුවක් අරගෙන 15000ට විකුණුනට පස්සේදී ආදායම් 15000යි වියදම 10000යි. ඒක වැරදිද? ඒක වැරදිද? හරි ඒක හරි. ඒක බොහොම සරල දෙයක්. තමන් මොනවාරි දෙයක් ගන්න රුපියල් 10000කට 15000කට විකුණනවා. 15000 තමන්ගේ ආදායම අර 10000 තමන්ගේ වියදම. ඒ ලාභය වද්දී 15000න් 10000 අඩු කරනවා. 5000යි ලාභය. බොහොම සරල තියරියක්. බොහොම සරල න්‍යායක්. ළමයි මේක තේරුම් ගන්න මෙච්චරයි. හරිද? ලාභය හොයනවයි කියන්නේ එකක්. හරිද? ලාභය හොයනවයි කියන්නේ එකක්. වත්කම් වශයෙන් හඳුනා ගන්නවා කියන්නේ තව එකක්. හරිද? මේ බලන ඇන්ගල්ස් දෙකක්. හරිද? ලාභය ගණනය කිරීම එකක්, වත්කම් හඳුනා ගැනීම තව එකක්. බලන ඇන්ගල්ස් දෙකක්, කෝණ දෙකක්. හරිද? බොහොම කල්පනාවෙන් අහන් ඉන්න. බොහොම සරල දෙයක් මම මේ කතා කරන්නේ. බය වෙන්න එපා. බොහොම සරල දෙයක්. හරිද? එතකොට මේ 10000ක තොගය මේ 10000 තොගය විකිරෙන්න කලින් තොගයක් වශයෙන් ව්‍යාපාරයේ තිබුණා. එහෙම නේද? එහෙමනේ. මේ 10000 තොගේ විකිරෙන්න කලින් තොගයක් වශයෙන් ව්‍යාපාරයේ තිබුණා. එහෙම නේද? හරිද? එතකොට තොගයක් වශයෙන් ව්‍යාපාරයේ තියෙද්දි ඒ ව්‍යාපාරේ වත්කමක් නැද්ද? ඔව් වත්කමක් බොහොම හරි. පැහැදිලි වත්කමක්. ව්‍යාපාරයේ විකුණන තියෙන භාණ්ඩ තොගය ව්‍යාපාරයේ වත්කමක්. කිසිම තර්කයක් නැහැ ඒකේ. කිසිම තර්කයක් නැහැ. ඒ 10000 තොගය විකුණුවාට පස්සේදී නැත්නම් මේ 10000 තොගයෙන් ආදායමක්
උත්පාදනය කරාට පස්සේදී ඒ ආදායම 15000. ඒ 15000 ආදායමට අනුරූප වියදම වෙන්නේ ඒ 15000 ආදායම උත්පාදනය කරන්න කියපු වියදම. මේ 10000. එහෙනම් පාණ්ඩ තොගයක් තොග වශයෙන් ව්‍යාපාරයේ තියෙද්දී ඒක වත්කමක්. right? ඒ භාණ්ඩ තොගය විකුණලා ආදායමක් උත්පාදනය කරාට පස්සේදී එහෙම නැත්නම් විකුණුවට පස්සේදී ඒ තොගය වියදමක් බවට පත් වෙනවා. ඒකයි තියරිය. තොගයක් වශයෙන් තියෙනවා වත්කමක් විකුණුවට පස්සේ වියදමක්. ඒකයි තියරිය. ඒකයි න්‍යාය. ඔය කියන කාරණා පැහැදිලිද ලයින් වලට? ඔව් ඒක ඇත්තටම මේ බොහොම සරල දෙයක් ඔක කරන් තව ඉස්සරහට වැඩ කරද්දී ඒකට වැටෙන්න බය වෙන්න එපා. හරි? එහෙනම් මොකද දැන් වත්කම් හිමිකම් සහ වක්කීම් තියෙන ගිණුම් ගන්න සමීකරණ ගලපන්නේ මේ ආකාරයට. මේ ආකාරයට. ඒක හරි. ඒක හරි. හරිද? දැන් ළමයි මේක මෙතෙන්දී හරිද? මේ ගිණුම් කරන සමීකරණ දැන් මෙතන තියෙන වත්කම් වක්කීම හිමිකම් විතරයිනේ. දැන් අපට මේ ගිණුම් කරන සමීකරණ දෙක එකතු කරන්න ඕන ආදායම් සහ වියදම්. ආදායම් සහ වියදම්. ආදායම් සහ වියදම්. right? ආදායම් සහ වියදම් එකතු කරන්න ඕන. දැන් ඒ පාර්ට් එකට යනවා නම් මෙන්න මේ කෑල්ල හොඳට පුළුවන් වෙනවා. වත්කම් හිමිකම් සහ වක්කීම් විතරක් තියෙද්දී කොහොමද මේ ආකාරයක අඳිනුවක් මූලික ගිණුම් කරන සමීකරණ ගලපන්නේ කියලා ඒ දැනුම හොඳට තියෙනවා. හරි? හරි. ඒක ළමයි ළමයි හරිද? අප ගිණුම් කරන සමීකරණ ලියනවා. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. right? හිමිකම් ධන වගකීම්. මම මේ ගිණුම් කරන සමීකරණයට තව කැලක් ඇඩ් කරනවා. ආදායම් ඍණ වියදම්. හරිද? ආදායම් ඍණ වියදම් කියලා. හරිද? ඔන්න ආකාරය. මම මෙතන මේකක් ගැහුවේ ආදායම් සහ වියදම් එක ගන්න ඕන නිසා ආදායම් ඍණ වියදම් කියන්නේ මොකද්ද ළමයි? ආදායම් ඍණ වියදම් කියන්නේ මොකද්ද ළමයි? ලාභය. ඔව් ලාභය. හරිද? දැන් එතකොට මේකේ වෙනසක් මේකේ අතරම මහ වෙනසක් වෙන්නේ නැහැ හරිද? දැන් එතකොට දැන් අපි අර කලින් 10000 තගේ 15000ට විකුණුණානේ. හරිද? එතකොට වත්කම් වලට සිදු වෙන බලපෑම ඒ ආකාරයෙන් සටහන් කරනවා. කිසි වෙනසක් නැහැ. හොඳයි? මොකද්ද? 10000ක වත්කම් අඩු වුණා. මොකද්ද වත්කම? තොගය. 15000කින් වත්කම් වැඩි වුණා.
මොකද්ද වත්කම? මුදල්. ඒ වත්කම එතකොට මේ තොගය මේ මුදල්. දැක්කනේ? තියරිය වෙනස්ුන්නේ නැහැ. වත්කම් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයෙන්ම කටයුතු කරා. හරිද? වත්කම් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයෙන්ම කටයුතු කරා. දැන් මේ අද ලාභයක් තියෙනනේ 5000ක. අපි කලින් කරේ මේ 5000 මෙතෙන්ද දාපු එකනේ. ඒ 5000 මෙතන දාපු එකනේ. හරිද? දැන් මොකද්ද කරන්නේ? එහෙම දාන්නේ අර මම කලින් කිව්ව ඇන්ගල් එකට. දැන් හිතලා. දැන් එතකොට දැන් වත්කම් සම්බන්ධයෙන් සුන්නේ තියරි එක එහෙම තමයි. මම කියවනේ විකුණුනට පස්සේ එක 15000 ආදායමක් කරනවා 10000 වියදම් පාඩුවක්. එහෙනම් 15000කින් ආදායම වැඩි වෙනවා. එතන වියදම් 10000කින් ඔය ආකාරයෙන් දානවා. right? දැන් කියන්න එපා. වියදම් වැඩි වුණානේ. එහෙනම් අයි මේ අඩු කිරීම දාලා තියෙන්නේ කියලා. හරිද? වියදම් වැඩි වුණානේ. එහෙනම් මේක මේ 10000ත් ප්ලස් වෙන්න එපා. ඔව් වියදම් වැඩි වුණාම ලාභය අඩු වෙනවනේ ළමයි. හරිද? වියදම් වැඩි වුණාම ලාභය අඩු වෙනවනේ. ඒකයි මයිනස් දාලා තියෙන්නේ. හරි? මොන ආකාරයෙන් තමයි ඔය සමීකරණයේ ෆෝමැට් එක වෙනස් වුණා. එහෙනම් වත්කම් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ඒ ආකාරයෙන්මයි ආදායම සහ වියදම් වෙනම පෙන්නුවා. තියරියේ කිසිම වෙනසක් නැහැ. තියරියේ කිසිම වෙනසක් වුණේ නැහැ. තියරියේ කිසිම වෙනසක් වුණේ නැහැ. න්‍යාය ඒ ආකාරයෙන්ම තියෙනවා. ඇයි මෙතන මේ 10000ක් මං 10000ක වියදමක් හඳුනාගත්තේ ඇයි? දැන් මේ අඩු කිරීමෙන් දාලා 10000 දාපු නිසා කියන්න එපා වියදම් අඩු වෙලා කියලා. හොඳයි. අතන ගණිත කර්මයක් තියෙන එතන එකයි මේ ලාභය අඩු වෙනවා. වියදමක් නිසා ලාභය අඩු වෙනවා. හරිද? ඒකයි මම එහෙම මයිනස් දාලා තියෙන්නේ. ඒත් එකකින් අදහස් වෙන්නේ වියදම් අඩු වෙනවා කියලා. හොඳ. දැන් ගණිත කර්මයක් තියෙනවා. ඒතර ආදායම වලට වියදම් වැඩි නම් අවසානයේ මෙතෙන්ද ඉම්පැක්ට් එක ආදායම් වලට වඩා වියදම් වැඩි නම් අවසානයේ මෙතන ඍණ වෙලා ඒක තමයි මේකමනේ කරපෙන්නේ. දැන් මේක මේ ආකාරයෙන් ගණන් පුරවන් ගිහිල්ලා මේකට මේ ආකාරයෙන් ගණන් පුරවන් ගිහිල්ලා අන්තිමට මේ දෙකේ වෙනස අරගෙන ඒ වෙනස ගලපනවා හිමිකමට. මේ ගණන් හදමු. මම කියන්නේ අපේ තියරි වෙනසක් වුන්නේ නැහැ. ඇයි මම මේ 10000ක වියදමක් හඳුනාගත්තේ? ඇයි මම මේ 10000ක වියදමක් හඳුනාගත්තේ? කාටද උත්තර දෙන්න පුළුවන්? ඇයි මම මේ 10000ක වියදමක් හඳුනාගත්තේ? ලාභයෙන් අඩු වෙනවෙන්. වෙනස් උත්තරයක් තියෙනවද? ඇයි මම මේ 10000ක් වියදමක් වශයෙන් හඳුනාගත්තේ? අතරක මේ 10000යි තොගේ නෙමෙයි තියෙන්නේ. ඇයි මම මේ තොගය වියදමක් වශයෙන් හඳුනාගත්තේ? තොගය විකුණුවට පස්සේ වියදමක් කරනවා. ඔව් ඇත්තම කතාව ඒකයි. තොගය විකුණුවට පස්සේදී ඒ තොගය මගින් ජනනය කරන ආදායමට කොරස්පොන්ඩින් අනුයාත වියදම් බවට පත් වෙනවා ඒ තොගේ පිරිවැය වගේ වටිනාකම.
කාලා තේරුම් නැත්තේ ඒක? කාලා තේරුම් නැත්තේ ඔය ටික? තේරෙන තරම් දෙයක් කිව්වේ නෑ ළමයි. අවෙන්න එපා. තේරෙන තරම් දෙයක් කිව්වේ නෑ මම. හරි කවන්න කාලා තේරුම් නැත්තේ? උදයන්ත ඔයාලට තේරෙනවද? ඔව් සර්. දිල්ෂිකා ඔව් සර්. පසින්දු alright චලින්දු ඔව් සර්. දුෂාන් තේරුණා සර්. අශේන් තේරුණා සර්. චානුක චානුක කතා කරන්න යන චානුක මත් එක්ක හැමදාම ඉෂාන් ඉෂාන් තේරුණා සර්. හංසිකා තේරුණා ගීතිකා චතුර තේරුණා සර්. ජයනි ඔයාලට තේරුණාද? ඒ මට ක්ලියර් නෑ මට හොඳේ මට ඔයා අද ක්ලාස් එකට සම්බන්ධ වුණේ මට නම හුරු නෑ වාගේ පැහැදිලි වෙන්නේ මම ටෙක්ස්ට් කරන්න නෑ හරි right නදිනි නැද්ද? තේරුණා සර්. හරි ඔය තමයි ස්ටෝරිය අපි ගාන්ධියකට යන් ගමන් කරද්දී ළමයි මට එක දෙයක් කියන්න ඕන. එතකොට මේ බලලා තින්නේ වත්කම් දිහා බලන කොනේ මේ බලලා තියෙන්නේ. මේ බලලා තින්නේ ලාභය ගණනය කිරීමේ කෝණය. මේ කෝණ දෙකක්. හරිද? ඇන්ගල්ස් දෙකක්. මේ ඇන්ගල්ස් දෙක එකට මර්ජ් කරලා එකට සම්බන්ධ කරපු දිනුම් කරන සමීකරණ තමයි මේ තියෙන්නේ. හරි? මේකට ආදායම් සමීකරණය කියලා සමාන අවස්ථාවල කියනවා. නමුත් ඒවා එක ටෙක්නිකල් ටර්ම් එකක් කියලා මට කියන්න බෑ. ඔයාලට මේ සමීකරණය භාවිත කරන්න ඕන නම් ඒ ගානේ මේ සමීකරණයෙන් දාලා දෙනවා. ඒ නිසා මේ ගැටලුවක් තියාගන්න එපා. ආදායම් සමීකරණය කියන නම මම භාවිත කරන්නේ නැහැ ඒක නිසා. හොඳ? හරි. හරි. අපි යමු ළමයි 2003 අපොසල් සස්පල ගානට 2003 අපොසල් සස්පල ගානට මම මේක ලියා ගන්නකො ලියා මේ ගණිතනුවත්
හරි මේ ගිණුම් කරන සමීකරණ ලියාගෙන ඊට පස්සේදී ලියා ගන්න ගනුදෙනුවත් යටින් මම කියන්නම් වලට අපව අමතක කරන්න රුපියල් 10000ක් පිරිවැය වූ තොගයක් රුපියල් 15000කට අත්පිට මුදලට විකිණි. ඔය තමයි ගනුදෙනුව. ගිණුම් කරන සමීකරණ ලියා ගන්න. මේ ගනුදෙනුව ලියා ගන්න. ගලපපු ආකාරය ලියා ගන්න. ඔකේ ගීතිකා ඔයා මේ වීඩියෝස් ටික බලන්න බලලා ස්ටඩි කරලා ප්‍රශ්න තිබුත් ඕන වෙලාවක අහන්න ගැටලු වන්න තවත් ස්ටඩි කරන්න හොඳට වීඩියෝ එක අද බොඳ වෙලා පේන්නේ අනිත් ඒවාත් එහෙමද නදිනී ඔයාලට වීඩියෝ ක්ලියර් නැද්ද අද ටිකක් බොඳ වෙලා තියෙන සර් චුට්ටක් විතර සමිඳු ඔයාලට කොහමද බොඳ වෙලා වගේ සර්. දිනුෂ ඔයාලට කොහමද ටිකක් බොඳ වෙලා සර්. එහෙමද තාමත් එහෙමද දැන් හරි සර්.
හරි. alright දැන් ඕකේ. අපිට Q එක හොඳයි. thank you Q එකට. හරි. අපි යමු 2003 A level ගානට. දෙදස් තුන A level first paper එකේ right කසුන් ව්‍යාපාරයේ ගාන කසුන් ව්‍යාපාරයේ ගාන කසුන් ව්‍යාපාරයේ ගාන අපිට කියනවා එතෙන්දී මාර්තු මාසේ අවසානයේ අසුන් ව්‍යාපාරයේ කාලයක සිට ව්‍යාපාර කටයුතු වල නිරත වී සිටියේය 2002 මාර්තු 31 දිනට මේ ව්‍යාපාරයේ තත්ත්වය පහත ශේෂ වලින් දැක්වේ. right වත්කම් තියෙන වක්කීම් තියෙන හිමිකම තියෙනවා. අප්‍රේල් මාසය තුල පහත සඳහන් ගනුදෙනු සිදු විය. අප්‍රේල් මාසය තුල සිදු වුණු ගනුදෙනු ටිකක් අපිට දීලා තියෙනවා. අපිට කියනවා වත්කම් සමානයි වගකීම් ධන අයිතිකරුගේ ප්‍රාග්ධනය ධන ආදායම ඍණ වියදම කියන ගිණුම් කරන සමීකරණයට දානවල මේ ගණුදෙනු ටික. right මේ ගණුදෙනු ටික මේ ගිණුම් කරන සමීකරණයට දානවා. දැන් අපිට මාර්තු මාස 31ට ශේෂයන් දීලා තියෙනවා. මාර්තු මාස 31 කියන්නේ අප්‍රේල් මාසේ මුල. අපිට දීපු ගණුදෙනු සිද්ධලා තියෙන අප්‍රේල් මාසේ. අප්‍රේල් මාසේ මුලට අපිට ශේෂයන් දීලා තියෙනවා. දාගම විශේෂයන් වත්කම් ලක්ෂයයි. වත්කම් ලක්ෂයයි බාහිර වක්කීම් 20000යි නම් ප්‍රාග්ධනය 80000ක් වෙන්න ඕන අනිවාර්යෙන්. ප්‍රාග්ධනය 80000ක් වෙන්න. දැන් බලමු අපි දීපු ගණුදෙනු ගලපන ආකාරය. පළවෙනි ගණුදෙනුව භාණ්ඩ තොග ණයට ගැනුම් 20000යි. භාණ්ඩ තොග ණයට ගැනුම් 20000යි. අප්‍රේල් මාසේ වෙලා තියෙන්නේ. භාණ්ඩ තොග ණයට ගැනුම් 20000යි. දිනුෂ කොහොමද අපි ඒක ගලපන්නේ? ආදිනුෂ
භාණ්ඩ තොග ණයට ගනුම් 20000යි. දිනුෂා ඉන්නවද? සලිදු අපි කොහොමද කරන්නේ ඒක? විසිදාහක් වැඩි වෙනවා වත්කම් වත්කම්. මොකද්ද වත්කම නදිනේ? භාණ්ඩ තොගය භාණ්ඩ තොගය. තව මොකක්ද වෙන්නේ නදිනේ? ණය හිමි වගකීම වැඩි වෙනවා 20000කින්. බොහොම හොඳයි. ණය හිමියෝ කියන වගකීම වලින් 20000. ආදායම් සහ වියදම් වලට බලපෑමක් තියද? නෑ. ඔව් නැහැ. කිසිම බලපෑමක් එන්න විදියක් නැහැ. වියදම් වත්කම තොගය. මෙතන වගකීම ණය හිමි. ගෙනුම් කරන සමීකරණය සමානයි. දෙවැනි ගනුදෙනුව. පිරිවැය 15000ක් වූ භාණ්ඩ ණයට විකුණුම් 25000යි. පිරිවැය 15000ක් වෙච්ච භාණ්ඩ 25000කට ණයට විකුණලා. අශෙන් කියමුද? අශෙන් කියමුද? right මට දන්න කෙනෙක් කියන්න. 15000 පිරිවැය භාණ්ඩ 25000කට ණයට විකුණලා. 15000ක් වත්කම් වලින් අඩු වෙනවා තොග වත්කම. right ඔන්න මම අඩු කරා 15000ක්. ඔබ කියන වත්කම හරි. ණය ගැතියෝ 25000ක් එකතු වෙනවා. right ඔන්න මම වැඩි කරා. ණය ගැතියෝ කියන වත්කම 25000කින් වැඩි කරා. එච්චරයිද වෙන්නේ? ඔව්. එච්චරයිද වෙන්නේ? මේකෙදි ආය ආදායම 15000ක් අඩු වෙනවා ඒ කොහෙන්ද? 25000. මෙතන මේ ආදායම ඍණ වියදම ලාභයනේ. ඒ ඔව්. තීරුවට 5000ක් එකතු කරනවා ලාභය කියලා. මෙතන නේද? මේ දෙක නැති 5000ක් ලියන්න ඕනේ නේද? ඔව් නේද? දැන් අපිට ආදායම සහ වියදම වෙනම පෙන්වන්න කොලම්ස් දෙකක් අපිට දැන් තියෙනවා. එහෙනම් කොලම්ස් දෙකක් අපිට දැන් තියෙනවා. ඒක නිසා මොකද කරන්නේ අපි? 25000ක් එකතු කරලා හරි. 15000ක් අඩු කරනවා. That's right. Very good. අපිට දැන් ආදායම පෙන්වන්න වෙනම කොලම් එකක් තියෙනවා. වියදම් පෙන්වන්න වෙනම කොලම් එකක් තියෙනවා. කිසි ගැටලුවක් නැහැ ඒක නිසා. මම ඉදි ගහන්නම්. for better understanding. දැන් අපිට කිසිම ගැටලුවක් නැහැ නේද? ආදායම හා වියදම් පෙන්වන්න වෙනම කොලම්ස් තියෙනවනේ අපිට. කිසි ගැටලුවක් නැහැ දැන් අපිට. අපිට 50000ක ආදායමක් ආවා. ඒ ආදායමට අනුරූප වියදම 15000. මේ පැත්ත වත්කම් කෝණයෙන් බලලා මේ පැත්ත හැදුවා. වත්කම් ගලපුවා ආදායම වියදම මෙලම ගලපුවා. කාලේ තේරුම් නැත්තේ කාලේ තේරුම් නැත්තේ අපි ඊළඟ ගණිතනෝට යමුද? සර්. right. ඔන්න තුන්වෙනි ගණිතනෝ.
සේවකයන්ට ගෙවූ වේතන 4000යි. ඒක කොහොමද වෙන්නේ? සේවකයන්ට ගෙවූ වේතන වත්කම් වලින් 4000ක් අඩු වෙනවා. අයිටන වත්කම් වලින් මම 4000ක් අඩු කරා. මොකද්ද වත්කම? මුදල් මුදල්. මම මුදල් කියලා ලිව්වා. අර තප්පරයක් දෙන්නේ මෙතන තොගය කියන වත්කම හොඳ. මෙතන තොගය මෙතන ණය ගැතිය. ණය ගැති. ඊට පස්සේ මොකද වෙන්නේ? වියදම කියලා අඩු වෙනවා 4000ක්. එතනින් ඔව්. ඔව්. එච්චර තමයි. අපිට දැන් වියදම් දක්වන්න වෙනම කොලම්යක් තියෙනවා. අපිට දැන් වියදම් දක්වන්න වෙනම කොලම්යක් තියෙනවා. right එලාම මම මෙතන ඍණ දාමෙන් අදහස් වෙන්නේ වේදම් අඩුවීමක් කියලා නෙවෙයි හොඳේ. අරදා තේරුම් ගන්න එපා. මේ ඍණ දාමෙන් අදහස් වෙන්නේ වේදම් අඩුවීමක් කියලා නෙවෙයි. හොඳ. අපි යමු ඊට පස්සේ කඩු දෙනකොට. හා සර්. හරි. ව්‍යාපාරයේ ගබඩාවෙන් ලවාගෙන පාවිච්චි කරන ලද කාර්යාල ලිපිටුව 1200යි. ඒක වියදම කියලා මම ලියන්නම්. right right පස්සේ කියන කාර්යාල ලිපිටුව ගබඩාවෙන් අරන් පාවිච්චි කළා කියලා. කීයක්ද? 1200යි. දැන් කොහොමද කරන්නේ? තොගය අඩු වෙනවා 1200ක්. තොගය අඩු වෙනවා 1200ක්. මොකද්ද තොගය? ලිපි ද්‍රව්‍ය. බොහොම හොඳයි. ලිපි ද්‍රව්‍ය. හරි. වියදමක් වෙනවා 1200ක අඩු වෙනවා. ඔව් අපි දැන් අඩු කිරීමක දාගෙන යනවා. නමුත් ඒ ලාභයෙන් අඩු වෙන නිසා මම අඩු කිරීම දාන්නේ. හොඳයි. යාතුව වේදන් අඩු වීමක් නෙවෙයි. හොඳද? ඕනනම් මෙතන ප්ලස් දාන් ගියත් ගැටලුවක් නැහැ මට. හොඳද? අවසානයේ ටෝටල් එක අරගෙන අඩු කරාම ඒත් ගැටලුවක් නැහැ මට. හොඳද? මෙතන දැන් ප්ලස් දාන් ගියත් මට ගැටලුවක් නැහැ. හොඳද? හරි ඒ ආකාරයෙන් යමු අපි. ඒතර ඔයාලට පැටලෙන්නෙත් නැහනේ. ඔන්න ලිපිටාවුවේ කියන වත්කම අඩු වුණා වේදමක් වැඩි වුණා. හරිනේ? නැත්නම් ඔයාලා බලයි මේ ලාභය හැදෙන නිසා මෙතන මම අඩු කිරීම දන්නේ. හරි? හරි. මෙතන වේදමක් වැඩි වුණා. ඔන්න වේදම. දැන් කිසි ගැටලුවක් නැහැ. වේදන් වැඩි වීමකදී ප්ලස් දාලම කරන්න පුළුවන්. හරි ඊට පස්සේදී 5 අප්‍රේල් මාසය සඳහා ලද විදුලි බිල් පද 1800යි. අප්‍රේල් මාසය සඳහා ලද විදුලි බිල් පද 1800යි. තොගය අඩු වෙනවා 1800කින්. හරි.
වියදම අඩු වෙනවා 1800කින්. right දැන් මෙහෙමයි. දැන් මෙතන මේක වෙනස් උත්තරයක් තියෙනවද ඒකට ඒ සම්බන්ධයෙන්? ඒ සම්බන්ධ වෙනස් උත්තරයක් තියෙනවද? දැන් අදින කියනවා තොගේ අඩු වෙනවා කියලා සහ වියදමක් වැඩි වෙනවා කියලා. අපි දැන් වියදමක් වැඩි වෙනවා කියලා කතා කරමු. හොඳයි. ගිණුම් කාල පරිච්ඡේදය ඉවර වෙන්නේ මොන මාසෙන්ද ඒකේ? මේ අපි නදිනේ මේ ගිණුම් තියන්නේ අප්‍රේල් මාසෙට තියන්නේ. ගිණුම් තියන්නේ. වෙනස් උත්තරයක් තියනවද? නදිනේගේ උත්තරයට වඩා වෙනස් උත්තරයක් තියනවද? හොඳයි වියදම් වැඩි වීමෙන් ප්ලස් දාගෙන අපි යනවා. කිසි ගැටලුවක් නැහැ. පැටලෙන්නේ නැතෝ ඔයාලට. දිල්ෂිකා වාඩ උත්තරයක් තියනවද වෙනස් උත්තරයක්? මුදල් 1800ක් අඩු වෙනවා වියදම් 1800ක් අඩු වීම නේද? ආපහු කියන මට තේරුන්නේ නැහැ. මුදල් වත්කම 1800ක් අඩු වෙනවා වියදම 1800ක් අඩු වීම නේද? ඔය දැන් නදිනි කිව්වෙත් ඒකමයි. නදිනි කිව්වෙත් ඒකමයි. වෙනස් උත්තරයක් නැද්ද කාටවත්? වෙනස් උත්තරයක් නැද්ද? ගීතිකා, දිනුෂා, හංසිකා වාඩ උත්තරයක් නැද්ද? සර් ප්‍රශ්නය ආපහු කියන්නකෝ. ඒක තාම පේපර් පාස් කරලා පොතක් නැහැ කියන්නේ ළමයි ගාව. අප්‍රේල් මාසයේ සඳහා ලද විදුලි බිල්පත 1800යි. දැන් පාස් ඉවස් පොතක් නැත්නම් මේ ප්‍රශ්නේ කරන්න තේරුමක් නැහැ හොඳද? සර් මෙහෙ නෑ පාස් පේපර්ස් පොත් බැලුවා. ඒ කියන්නේ පාඩුක්කෙන්වත් ගන්න වෙන්නේ. තාමත් නැද්ද ඒ කියන්නේ? වන්දා කොහොමද ඉතින් කරගන්න ගන්න ඕන. හොඳයි. දැන් පාස් අර ඔය ලින්ක් එක දාලා තිබ්බනේ අපේ ළමයි. ඒකෙන් බලන්න පාස් පේපර්ස් ලින්ක් එක ඇති. හරි සර්. දිනුෂ උත්තරයක් කියලා දාඩ. සර් වගකීම් වලින් අඩු කරොත් වක්කීම් වලින් අඩු කරොත් නෑ. ළමයි බලන්න මම යාපටක් කිට්ටුවට ආවා. ළමයි බලන්න මෙතන කියන අප්‍රේල් මාසය සඳහා ලද විදුලි බිල්පත කියලා. අප්‍රේල් මාසෙ වෙනුවෙන් ගෙවූ විදුලි බිල්පත නෙමෙයි මේ. ගෙවලා සල්ලි ගෙවලද? සල්ලි ගෙවලද? නෑ. සල්ලි ගෙවලා නෑ ළමයි. ඒ කියන්නේ වත්කමක් වශයෙන් අඩු වෙන්න අඩු කරන්න බෑ. සල්ලි ගෙවලා නෑ. right? ගෙවලා තිස්සා මොකද්ද ඒක? අදාළ මාසයේ වියදම ගෙවුවේ නැති වුණාම ඒක මොකක් වඩපත් වෙනවද? වගකීමක්. වගකීමක්. එහෙනම් very good. එහෙනම් ළමයි 1800කින් වගකීමක් වැඩි වෙනවා. right? මොකද වගකීම? උපචිත විදුලිය. උපචිත විදුලිය. තව මොකද්ද වෙන්න ඕන? සමීකරණේ බැලන්ස් නැහැ. තව මොකද්ද වෙන්න ඕන? දැන් අපි වගකීම හඳුනාගත්තා. ඒකෙන් අදහස් වෙනවද ඒක විදමක් බවට විදමක් ආකාරයෙන් හඳුනා ගන්න නැහැ කියලා අදහස් වෙන්නේ නැහැ ඒකේ. එහෙනම් මොකද වෙන්න ඕන? වත්කමෙන් අඩු වෙනවා. නෑ වත්කමෙන් අඩු වෙන්න ඕනේ. වියදමෙන් වැඩි වෙනවා 1800.
වියදමට නියමද? අඩු කරන වත්කමෙන් අඩු වෙන නම් අපි ගෙවලා තියෙන්න ඕන. දැන් අපි නොගෙවුව නිසා ඒක වගකීමක් වශයෙන් හඳුනාගත්තා. වගකීමක් වශයෙන් හඳුනාගත්ත පළියට අපිට ඒක වියදමක් වශයෙන් හඳුනා නොගෙන ඉන්න බෑ. එහෙනම් මොකද වෙන්න ඕන? වියදමක් විදිහට එකතු කරනවා. ඔව් බොහොම හොඳයි. වියදමක් විදිහට එකතු කරනවා අපි ඒක. වියදමක් වැඩි වෙනවා 1800යි. අර දැන් වියදම් වැඩි වීම වම් ප්ලස් දාගෙන ප්ලස් මාර්ක් එකෙන් බලනවා. හරිද? මොකක්ද වියදම? මොකක්ද වියදම? විදුලිය. හරි? උඩ මොකක්ද වියදම? ලිපිටාවේ උඩ වියදම. ලිපිටාවේ නේද ඉතස්සේ. ඊට පස්සේ වියදම මොකක්ද? ඊට කලින් වියදම වේතන. ළමයි තේරුණාද? වගකීමක් වශයෙන් හඳුනාගත්ත නිසා අපට වේදමක් වශයෙන් හඳුනා නොගෙන ඉන්න බෑ. ඊළඟ ගනුදෙනුව. අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට 6000ක භාණ්ඩ අරගෙන කොහොමද ගලපන්නේ ඒක? ඒක ගලපන්නේ කොහොමද? හයදාහක බාණ්ඩ නේද සර්? ඔව් 6000ක භාණ්ඩ. තොගේ බාණ්ඩ තොගේ කියන මේ වත්කම අඩු වෙනවා 6000කින්. හරි. ගැනිලි කියලා අයිතිකරුගේ ප්‍රාග්ධනය අඩු වෙනවා 6000ක්. ඔව්. මෙතන ඔබේ ඉනවත්කම අඩු වෙනවා. මේ ගැනිලි. ඊළඟ එක ගනුදෙනු කරුවෙකු විසින් ආපසු එවන ලද විකුණුම් රුපියල් 2000යි. භාණ්ඩවල පිරිවැය 1500යි. දැන් මොකද වෙලා තින්නේ? භාණ්ඩ ආපසු එවලා. විකුණපු භාණ්ඩ ආපසු එවලා. සමහරවිට මේ ගත්තා මේ දෙවෙනි අවස්ථාවේදී දෙවෙනි ගනුදෙනුවේ ඉන්න ගනුදෙනු කරුවා නැත්නම් ණය ගැතිය වෙන්නේ නැති ඒ භාණ්ඩ වලින් 2000ක භාණ්ඩ ආපහු එවලා. 2000ක භාණ්ඩ ආපහු එවලා. දැන් භාණ්ඩ විකුණද්දී වත්කම් වලින් අඩු කරා ණයට විකුණු නිසා වත්කමක් වැඩි වුණා. විකුණද්දී ඔබේ කියන වත්කම අඩු වුණා. ණයට විකුණු නිසා ණය ගැතිය කියන වත්කම වැඩි වුණා. අනිත් පැත්තෙන් 25000ක ආදායමක් අනුගත්තා. ඒ 25000 ආදායම උත්පාදනය කරපු තොගේ වටිනාකම් 15000. ඒ 15000 ඊළඟ වශයෙන් හඳුනගත්තා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? මෙන්න මේ කියන ණය ගැතිය ගනුදෙනු කරුවා 2000ක භාණ්ඩ ආපසු එවනවා. ඒ භාණ්ඩවල විකුණුම් වටිනාකම 2000යි. මෙන්න මේ 25000න් තමයි 2000ක් ආපස්සට එන්නේ. ඒ විකුණුම් වටිනාකම විකුණුම් මිල. ඒකේ පිරිවැය, ඒ කියන්නේ 15000න් නම් 1500යි. භාණ්ඩවල විකුණුම් වටිනාකම 2000යි. ඒ 2000 විකුණුම් 2000 විකුණුම් වටිනාකම ඒ පිරිවැය 1500යි. දැන් කොහොමද ගලපන්නේ ඒක? ඔන්න පුළුවන් නම් කියන්න. ඔන්න චැලෙන්ජ් එක. පුළුවන් නම් කියන්න. තව එකක් දෙන්න. චලිදු. 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 තව එකක් දෙන්න බලන්න.
එතකොට ආදායම අඩුවීමක් නේද වෙන්නේ? හරියට හරි. ඒතර ආදායම අඩුවීමත් එක්කලා වත්කම් වලට ගැලපෙන්න ඕනේ ඒක. එතකොට වත්කමත් වත්කම් වැඩි වෙනවා. වත්කම් අඩු වෙලා ආදායමත් අඩු වෙනවා. මට ආන්සර් කියන්නකෝ. අවුරුදු 2000කින් වැඩි වෙලා මට සද්දට කියනකොට ඇහෙන්නේ නැහැ වලව. වත්කම් 1500කින් අඩු වෙලා 2000කින් වැඩි වෙනවා. මොනවද? බඩු මිලද නෑ? භාණ්ඩ තොග කියන්නේ භාණ්ඩ තොග 1500කින් අඩු වෙනවා. තොග 1500කින් අඩු වෙනවා. මුදල් වත්කම වැඩි වෙන 2000ක. නෑ. ණය ගැතිවත්කමස අඩු වෙන එකද වෙන්නේ? අන්න හරි. තමයි try කරන්න. ඔක මට මේක උත්තර ලියන්න මහ වැඩක් නෑ. ඒක නෙවෙයි වෙන්න ඕන. try කරන්න. මට ආන්සර් කියන්න. උදයන්ත, හංසිකා, හර්ෂණ, අශේන්, චලින්ද ණය ගැතිය වැඩි වෙනවා 2000ක්. අපෝ කියන්නේ ණය ගැතිය වැඩි වෙනවා 2000ක්. නෑ පුතා වැඩි වෙන්න බෑනේ ණය ගැතිය උන්නේ බඩු ඔගේ වැඩි වෙනවා 2000 ණය ගැතිය 2000ක් අඩු වෙනවා. හරි වෙලා තින්නේ මේකයි. ඔගේ 2000කින් වැඩි වෙලා ණය ගැතියෝ 1500කින් අඩු වෙනවා. අපෝ කියන්නේ ළමයි මේකනේ වෙලා තින්නේ. අපි ඉස්සෙල්ලම 15000ක බඩු විකුණා. හරිද? අපි ඉස්සෙල්ලම 15000ක බඩු විකුණා. 15000ක බඩු විකුණා. කීයද විකුණන්නේ? 25000ක. හරිද? මේ තියන්නේ ඒක. හරිද? 15000ක බඩු විකුණාට පස්සේ 15000න් තොගෙන් අඩු වුණා 15000. ණයට විකුණන නිසා ණය ගැතිය යෝගින වත්කම 25000න් වැඩි වුණා. අනිත් පැත්තෙන් 25000ක ආදායමක් වැඩි වුණා 15000ක වියදමක් වැඩි වුණා. ඒක පැහැදිලිද? ඔව් සර්. හරි. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? මේ 25000ට විකුණු බඩු වලින් 2000ක විකුණු මිල ආදායමක බඩු 2000ක විකුණු මිලක බඩු ආපස්සට ආවා. right? එහෙනම් 2000ක බඩු ආපස්සට ආවා. ඒ බඩු වල පිරිවැය 1500යි. right? ඔකනේ වෙලා තියෙන්නේ. ඒ බඩු වල පිරිවැය 1500යි. මේ විකුණපු අවස්ථාව මේ විකිණීම මේ ආපසු එවීම. හරිද? දැන් මොකෝ වෙන්නේ? විකුණද්දි 15000ක අඩු කරලා ණය ගැතිය යෝගින වත්කම 25000ක් වැඩි වුණා නම් ආපසු ඒවද්දී ණය ගැතිය යෝගින වත්කම දැන් ණය ගැතිය යෝගින මේගොල්ලෝනේ 2000 තමයි මේ 25000 තමයි දැන් ණය ගැතිය වෙලා තියෙන්නේ. ඒ 25000 තුල තමයි මේ 2000 තියෙන්නේ. එහෙනම් 2000 අඩු වෙනවා ණය ගැතියන්ගේ. ඔව් එක පැත්තකින් මේ 1500 මේ 15000 තුල තමයි මේ 1500 තියෙන්නේ. ඒ 1500 ආපහු එකතු වෙනවා. 1500 එහෙනම් 1500ක් තොගේ එකතු වෙනවා. මොකද්ද ඒ වත්කම? තොගය. හරිද? තොගය 1500 වැඩි වෙනවා. අනිත් පැත්තකින් අඩු වෙනවා ණය ගැතියෝ 2000. ණය ගැතියෝ කියන වත්කම අඩු වෙනවා 2000. 2000ක. මොකද්ද වත්කම? ණය ගැති. හරි. එච්චරයි වෙන්නේ. දැන් ආදායම අඩු වෙනවා 2000. ආදායම ඉඳන් මොකක්ද වෙන්නේ අපි? එහෙනම් ඒ ගැලපීම මෙතෙන්ට කරන්න ඕන. ආදායම කින් අඩු වෙනවද? 2000කින්. 2000කින් අඩු වෙනවා. වියදම කින් අඩු වෙනවද?
වියදම අඩුවීම කීයද? 1500. ඔව් 1500යි. දැන් බලන්න වියදම අඩුවීම වියදම වැඩි වීම කියන්න පුළුවන් අපි වැඩි වීමදී ප්ලස් අඩු වීමදී මයිනස් දාගෙන යන නිසා. right? මොම් අර කලින් විකුණුද්දි වෙච්ච එක අනිත් පැත්ත වෙන්නේ. විකුණුද්දි වෙච්ච එක අනිත් පැත්ත වෙන්නේ. හරි? මොකද්ද මේ අඩු වෙන ආදායම? විකුණුම් ආදායම අඩු වෙන්නේ. විකුණුම් ආදායම. හරිද? මේ අඩු වෙන්නේ මොකද්ද? විකුණුම් පිරිවැය කියන්නේ වියදම. විකුණුම් භාණ්ඩවල පිරිවැය, විකුණුම් භාණ්ඩවල වටිනාකම. අපි භාණ්ඩ විකුණද්දී කරපු ගැළපීමේ විරුද්ධ පැත්ත. භාණ්ඩ විකුණද්දී කරපු ගැළපීමේ විරුද්ධ පැත්ත උනේ. භාණ්ඩ විකුණද්දී කරපු ගැළපීමේ විරුද්ධ පැත්ත. අවසාන ගැළපීම. අවසාන ගැළපීම. රුපියල් 4000ක ශේෂයක් තිබූ ණයගැතියෙකුගෙන් රුපියල් 4000ක ශේෂයක් තිබූ ණයගැතියෙකුගෙන් එකතු කර ගන්නා ලද මුදල 3600යි. ඉතිරිය බොල් ණය වශයෙන් කපා හැරියා. මොකක්ද වෙලා තියෙන්නේ? මොකක්ද වෙලා තියෙන්නේ? මොකක්ද වෙලා තියෙන්නේ? මොකද වෙලා තියෙන්නේ? ණයගැතියෙක් හිටියා. කීයද ගාන? 4000යි. 4000යි ණයගැතියෙක් වටිනාකම. ලබාගත් වටිනාකම ලබාගත් එතන අය කරගත් 3600 අය කරගත් මුදල 3600යි. 400ක් මුග වෙලා තියෙන අපිට ඊළම බොල් ණය වෙලා. බොල් ණය. බොල් ණය. ඒක ඕකත් බොහොම සරලයි. 400කින් වියදමක් වැඩි වෙනවා. මේ දෙක යන වත්කම් වලට. මේක වත්කම්. මේක වියදම්. වියදම් වැඩි වීම. කියමු ගන්න. කොහොමද වෙන්නේ? කොහොමද සමීකරණ ගලපන්නේ? ණයගැතිය 4000ක් අඩු වෙනවා වත්කම් වලින්. I mean, right. පොඩ්ඩක් ඉන්න. කියන්න ණයගැතියෝ 4000ක් අඩු වෙනවා වත්කම් වලින්. right, very good. 4000ක් අඩු වුණා. මොකද්ද වත්කම? ණයගැතිය ණයගැතිය. very good ah. හරි. 3600ක් මුදල් වත්කම් වැඩි වෙනවා. 3600ක් මුදල් වත්කම් වැඩි වෙනවා. very good. හරි. වියදමක් විදියට බොල් ණය මේ 400ක් වියදම වැඩි වෙනවා. බොහොම හොඳයි. 400ක් 400 වියදමක් කරන බොල් ණය කියලා. very good. very well now nicely analyzed. very good ah. මොකද්ද උනේ 4000කින් ණයගැතියෝ කියන වත්කම අඩුණයි
ණය ගැටිය 4000ක ණය ගැටිය තමයි මේ අඩුනේ අපිට. ඒ වෙනකොට සල්ලි ආව 3600ක්. එහෙනම් මුදල් කියන වත්කම 3600කින් වැඩි වුණා. 400ක් පාඩුයි. ඒ 400 වියදම. පොල් ණය. ඒතර වියදම් වැඩි වුණා. අද ඉවරයි ගන්න. අද ඉවරයි ගන්න. අද ඉවරයි ගන්න. කාටද දැන් මේක තේරුම් නැත්තේ මේ ගණදෙනුම් දාපු විදිය? කාටද ප්‍රශ්න තියෙන්නේ? දැන් මොනවා අපි වියදමක් ආවම ගැලීම ප්ලස් මාර්ක් එකම දැම්මා. වියදම් වැඩිවීමක් ආකාරයෙන් දාගෙන ගියා. කිසි ගැටලුවක් නැහැ ඒක. හරි? වියදම් අඩුවීමකදී මයිනස් මාර්ක් එක දාගෙන ගියා. ඒක බොහොම පැහැදිලි. වියදම් අඩුවීම සහ වැඩිවීම කියලා කතරලා කියන්න පුළුවන්. දැන් කාටද මේ තේරුම් නැත්තේ? කාටද මේ තේරුම් නැත්තේ? නේද මේවා එකට වැටෙන්න ගණන් හදන්න ඕනේ. දැන් මේ ගාන 10000ක් ප්‍රැක්ටිස් කරන්න. 2003 එනෝල් ගානේ පේපර් එක අරගෙන බලන්න. 10 පාරක් ප්‍රැක්ටිස් කරන්න. 10 පාරක් තනියම හදන්න. උත්තර බලන්න එපා. තනියම 10 පාරක් කරන්න. මේ ගාන තව තියෙනවා. මේ කවුන්ට්ස් කියන එක පස්වෙනි ගානයි 6 වෙනි ගානයි ආයි කියලා දෙන්න පුළුවන්ද මේ පුළුවන්. ඉස්සෙල්ලා මම ආයෙ එනකොට මේ ඒ ගණන් දෙක ඉවර වෙලා කරලා පහ වෙලා පස්වෙනි ගානේදී කියන්නේ මේ අපි මේ ගිණුම් තියෙන අප්‍රේල් මාසෙට ගිණුම් තියන්නේ. අපි ගිණුම් තියන අප්‍රේල් මාසෙට. හරිද? අපි ගිණුම් තියන අප්‍රේල් මාසෙට. අප්‍රේල් මාසයේ ආරම්භයේ තියෙන වත්කම් වගකීම් සහ හිමිකම් බැලන්ස් ස්ථානය මේ තිබ්බේ උඩින්. ගිණුම් කරන සමීකරණය සමානයි. මාසයේ මුල. හරි ළමයි. මේ පස්වෙනි ගාන ගණදෙනුව කියනවා අප්‍රේල් මාසයේ වෙනුවෙන් ලද විදුලි බිල 1800යි කියලා. ලද විදුලි බිලක් නේ කියන්නේ. ඒක ගෙවලා නැහැ. ඒතර අප්‍රේල් මාසයේ වෙනුවෙන් අපි ගිණුම් තියනවා නම් අප්‍රේල් මාසයේ වෙනුවෙන් විදුලි බිල අපිට ලැබිලා තියෙනවා නම් ව්‍යාපාරයක ගෙවලා නැහැ. අදාළ මාසයේ විදුලි බිල මාසයේ වියදමක් මාසය තුල ගෙවලා නැත්නම් ඒක වගකීමක් බවට පත් වෙනවා. ඒක වියදමක් වගේම වගකීමක් වෙනවයි අදාළ මාසය තුල ගෙවලා නැහැ. ඒක වියදමක් වගේම වගකීමක් බවට පත් වෙනවා. එතකොට අදාළ මාසය තුල ගෙවලා නැති නිසා අපි උපචිත විදුලිය නැත්නම් උපචිත කියන්නේ ගෙවිය යුතු කියන එක. උපචිත කියන්නේ ගෙවිය යුතු කියන එක. අදාළ මාසය තුල ගෙවලා නැහැ. ඒක නිසා අපි වගකීමක් වශයෙන් හඳුනාගත්තා 1800කින් වගකීම් වැඩි කරා. ඉතින් වගකීම් තියෙන 1800කින් වැඩි කරා. ඒක වගකීමක් වුණා වගේම වියදමක්. ලාභය ගණනය කිරීමේදී අදාළ මාසයේ ලාභය ගණනය කිරීමේදී වියදමක් වශයෙන් අඩු විය යුතුමයි. මොකද අදාළ මාසයේ ආදායම උත්පාදනය කරන්න මේ විදුලිය භාවිතා කරා අපි. ඒතර අදාළ මාසයේ ලාභය හොයද්දි මේ වියදම අඩු වෙන්න ඕන. එහෙනම් අපි වගකීමක් හඳුනාගත්තා වගේම අනිත් පැත්තෙන් වියදමක් වශයෙන් හඳුනා ගන්නත් ඕන. අනිත් එක මොකද්ද? පුතා 7 වෙනි එකද? 6යි 7යි දෙකම. right. ඊට පස්සේදී මේ 6 වෙනි එක ලේසි. අයිතිකරු ව්‍යාපාරයේ තියෙන භාණ්ඩ අරන් ගිහිල්ලා තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට. එතකොට පැහැදිලිවම භාණ්ඩ තොගය අඩු වෙනවා. භාණ්ඩ තොගය කියන්නේ වත්කම අඩු වෙනවා. අනිත් පැත්තට අයිතිකාරය ව්‍යාපාර දේවල්
තමන්ගේ ගෙදර ළඟ ගියාම පාවිච්චි කරන්න. ඒක නේද අයිතිකාරයා දාපු ප්‍රාග්ධනය ආපස්සට ගත්තා හා සමානයි. බොහොම පැහැදිලිවම යාගේ ප්‍රාග්ධනයෙන් අඩු වෙනවා. බොහොම පැහැදිලිව ප්‍රාග්ධනයෙන් අඩු වෙනවා. හත්වෙනි එක වෙලා තියෙන්නේ විකුණපු බඩු ආපස්සට එවලා. විකුණපු බඩු ආපස්සට එවලා. දැන් විකුණද්දී අදාළ විකුණපු භාණ්ඩ තුලේ වටිනාකම තොගයෙන් අඩු කළා. තොගයේ කියන වත්කම අඩු කළා. අනිත් පැත්තට විකුණපු වටිනාකම මුදල් හෝ ණය ගැතියෝ කියන වත්කම වැඩි වෙලා. මේ තියෙන්නේ 15000ක තොගයක් අඩු වෙලා 25000ක වත්කමක් ණය ගැතියෝ කියන වත්කම ණයට විකුණන නිසා වැඩි වෙලා. ඒකම 25000 ආදායම වැඩි වෙලා 15000 වියදම් වැඩි වෙලා. එතකොට හත්වෙනි ගනුදෙනු වෙලා තියෙන මේ දෙකේ අනිත් පැත්ත ඔපොසිට් සයිඩ් එක. විකුණුව ආපස්සට එවලා. ණයට විකුණුව ප්‍රදානයේ ආපස්සට එවන්න. අපිට විකුණුව අවශ්‍ය ගන්න නැහැ. ණයට විකුණුව ප්‍රදානයේ ආපස්සට එවලා තියෙනවා. එතකොට විකුණුව අවශ්‍ය එවලා නම් විකුණුම් වටිනාකම විකුණුම් වටිනාකම ආපස්සු ඒවපු භාණ්ඩවල විකුණුම් වටිනාකමෙන් අපේ ණය ගැතිය අඩු වෙනවා. ඒ කියන්නේ 2000ගේ ණය ගැතිය අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ 2000කින් ණය ගැතිය අඩු කරලා තියෙනවා. ඒ විකුණුම් වටිනාකමෙන් තමයි අඩු වෙන ණය ගැතිය. අනිත් පැත්තට ඒ තොගය ව්‍යාපාරයට ආපස්සට එනවා. ඒ ව්‍යාපාරයේ තොගයට එකතු වෙන්න ඕනේ. ඒ විකුණු 2000ට විකුණු භාණ්ඩවල පිරිවැය 1500යි. නෑ 1500 තොගය වැඩි වෙනවා. වත්කම් කියන ඕනෙන් බැලුවොත්. අනිත් පැත්තට අපට 2000කින් අපේ ව්‍යාපාරයේ ආදායම අඩු වෙනවා. අනිත් පැත්තෙන් විකුණු පිරිවැය කියන විදම 1500කින් අඩු වෙනවා. ඒ කියන්නේ විකුණු භාණ්ඩවල පිරිවැය කියන විදම 1500කින් අඩු වෙනවා. ලාය මේක ඇඟට වැටෙන්න මේන් ගණන් 10ක් 12ක් හදන්න ඕනේ. දෙකක් තුනක් හදන්න පුළුවන් මට ඔයාලත් එක්ක. 10 12ක් හදන්න ඔයාලත් එක්ක. මම නිරන්තරයෙන් ප්‍රැක්ටිස් කරනවා. practice make perfect. right? හරි. දැන් මෙහෙම කරමු. මේ හැම තීරුවක්ම අපි යටට එකතු කරමු. right? මේ හැම තීරුවක්ම අපි යටට එකතු කරමු. මම ටක් ගාලා එකතු කියන මේ හැම තීරුවකම අරගෙන. ටක් ගාලා ගියා. හැම තීරුවකම මට කියන්න ටක් ගාලා මම ඔයාලට උදව්වක් කරන්න ඕන. මේ තීරුව මම කියන්නම් ඔයාලට. මම එකක් කරා. හරිද? මම තව උදව්වක් කරන්න. මේ තීරුවත් මම ඔයාලට කියන්න ආදායම් තීරුව. right? ඔයාලට තව උදව්වක් කරන්න ඕන. ඔයාලට තව උදව්වක් කරන්න ඕන. මේ තීරුවත් මම කියන්න. අනිත් ඒවා ටක් ගාලා කියනවා මට. වත්කම් තීරුව එකතුව කීයද? මෙතන 15 විතරයි 19යි 22යි 22කින් යග්ගයන් 20යි
හරිද? මේ ටෝටල් ටික හරිද? අනේ ළමයි කතා කරන්නකෝ. මදිනි මේ උත්තර හරිද? ඒක තාම හැදුවේ නැහැ සර්. මම වත්කම් තීරුව හැදුවා. කියන්නේ වත්කම් කීයද? 1,18,900ක් ආවේ. 1,18,900. බලමු. කයිසයි. කයිසයි. කයිසි පහ. කයිසි එක. කයිසි එක. කයිසි එක. කයිසි. කයිසි. මට තව මෙතන ඔයාලට කියලා එකයි 118,900. 118,900 නේ. ඔව් සර්. අනිත් එක දෙක දාවේ. ළමයි මට අක්කා උත්තර කියනවා මේක අනිත් ඒවාත් මේක දාවේ. අසුත් මේක හරියද? සර් 117,900 ආවේ. අනිත් ඒවාත් මේක දාවේ හරියද? අනේ ළමයි කතා කරන්න යන්නේ ඔයාලා. එකසිය 17,900ක් ආවේ සර්. 117,900 බලමු. පොඩි වෙනසක් තියෙනවනේ. ඔව් 117,900යි. 117,900. 117,900. ඔයාලා දැන් කැල්කියුලේටර්ස් පාවිච්චි කරන්න පුළුවන් නේ පාවිච්චි කරන්න බෑ නේද? හරි. දැන් මට අශේන් දැන් මේ උත්තර ටික පැහැදිලි නේ මොකටද? අශේන් නෝ ඉන්නවද? අශේන් නෝ ඉන්නවද? ඔව් සර්. අශේන් මට ටක් ගාලා ලාභය හොයලා කියන්න මේකේ. දෙදාස් එකසිය ලාභය කීයද? 2100. 2100යි. හැමෝම මේ උත්තර වලට එකයිනේ. හරි? රයිට්. ඔයාලා යටින් හදාගන්න නම් උඩින් හදනවා. ලාභය හොයන්නේ කොහොමද? ලාභය සමානයි ආදායම ඍණ වේදා. ලාභය සමානයි ආදායම ඍණ වියදම.
ආදායම කීයද 33000යි වියදම කීයද 20900යි එතකොට 10 9 ගියාම 1යි මෙතන 1100යි 2000ද දෙදාස් එකසියයි ලාභය හරි නේද ලාභය 2100යි right 2100 ලාභය හදාගන්න මේ හැම ලියා ගන්න මේක ලාභය 2100 ලියා ගන්න Jangan yang mau lihat tuh. Mau lihat tuh. Ay board kata kata nih kata kata. ඔව් සර් Hari. Kamu ada zaman board makan. ලාභය කාටද අයිති? ලාභය කාටද අයිති? ලාභය කාටද අයිති? අයිතිකරුට. ආ? අයිතිකරුට. ඔව් අයිතිකරුට. අපිට වත්කම් ආවා 1,17,900. හරිද? අපිට හිමිකම් කොලම් එකේ එකතු ආවා 74,000. වගකීම් කොලම් එකේ එකතු ආවා 41,000. ඔට 100ක්. හරි 41,800ක්. හරිද? ලාභය කීයක් ආවද? 2,100. බැලන්ස් කරන සමීකරණ ලාභය යන්නේ ලාභය ඇති වෙන්නේ අයිතිකරුවන්ට එක නිසා එක මම එකතු කරා හිමිකමට 1,17,900යි මෙතන 100යි 4යි 2යි 6යි 76යි 100යි 41යි 800යි බලන්න ගිණුම් කරන සමීකරණ සමානයිද කියලා බලන්න ගිණුම් කරන සමීකරණ සමානයිද කියලා සමානයිද 8යි 1යි 9යි 6යි 1යි 7යි 4යි 11යි සමානයි ගිණුම් කරන සමීකරණය සමානයි ඉතින් අර මේකෙදි මේ අර අපි කලින් කරපු දේම නෙවෙයිද වත්කම් සමාන හිමිකම් දන වත්කීම් කියන ගිණුම් කරන සමීකරණයට කරපු දේම කරේ වෙනසකට උනේ ආදායම් සහ වියදම් ටික වෙනම පෙන්වන එක විතරයි right තමයි දැක්කනේ අපි මේ වියදම් වලට වියදම් වැඩි වීමදී ධන දාන් ලියාට අවසානයේ අඩු කිරීමක් කරේ 20900 අඩු කරලා ගත්තේ අපි හරි කමක් නැහැ ඔයාලා වියදම් වැඩි වීම වලදී ධන දාගෙන යන්න අඩු වීම වලදී ඍණ දාගෙන යන්න ඔයාලා මම කලින්ම කරපු උදාහරණේ ඒකෙදි මම කිව්වා 15000 කරගන්න 10000 ගුණ කියලා ඒකෙදි ආදායම් වැඩි වීම 25000 දාලා වියදම් වැඩි වෙන 15000 දාගන්න අපි අඩු කිරීම දැන් මේක
එකතු කිරීම කරගන්න නැත්තම් පැටලේ ගන්නත් එක්ක ඔයාලට මං ගොඩේ පැහැදිලි නේද? ඔව් සර්. right මම උදාහරණයක් කිව්වේ උදාහරණේ අර 15000 අපි අඩු කිරීම දාගෙන නැත්තේ නමුත් ඒක එකතු කිරීම කරගන්න. හරි. එතන මේ වර්ගකම් සමාන හිමිකම් දන වර්ගකීම් කියන ගිණුම් කරන සමීකරණය තමයි මේ තියෙන්නේ. වෙනසකට දෙන ආදායම් සහ වියදම් වලට වෙනම කොලම්ස් ඕපන් කරලා කරා විතර ඒ කොලම් එක අවසන් ඒ කොලම් දෙකේ සුද්ධ අගය ආදායම අඩු කිරීම වියදම තමයි මේ 2100ක් කියලා අපි හිමිකම් වලට එකතු කරලා තියෙන්නේ. පැහැදිලිද? සර් එතකොට ඒ වියදම් වල ධන ඍණ කියන විදිහට නෝදා ඍණ වැඩි වෙනව නම් ඍණ අඩු වෙනව නම් ධන කියලා දාලා වගුව හදාගත්තත් කමක් නැද්ද? මට තේරුණේ අපව පොඩක් මට තේරුණේ අපවන්. දැන් සර් කියන විදිහට වියදම් වැඩි වීම ධන කියලානේ දාන්නේ අපි. හරි. ඒක අපි දැන් සමීකරණේ බැලන්ස් කරන්න ඕනි කමට ඍණ කියලා දාලා අඩු වෙන ඒවා ධන කියලා දාලා වගුව හදාගත්තත් කමක් නැද්ද? මේ ආකාරයෙන් යන්න. මේ ආකාරයෙන් යන්න. මේ ආකාරයෙන් යන්න. මොකද ඔයාලේ මාර්කින් ස්කීම් එකේ මේ ආකාරයට. ඒ ප්‍රශ්නට දාලා මාර්කින් ස්කීම් එකේ මේ ආකාරයට. මේ ආකාරයෙන් යන්න. හරි සර්. ඒක එහෙම ගියාම ඔයාලා සේෆ්. මොකද ඇත්තටම වෙන්නේ අඩුවීමක් වෙන්නේ. වියදම් වැඩි වුණාම ඒක ලාභයෙන් අඩු වෙන නිසා අඩුවීමක් වෙන්නේ. නමුත් බැලුමට වියදමක් වැඩි වෙනවා නම් ප්ලස් දාගෙන යන්න. මේ ආකාරයෙන් මේ ෆෝමැට් එක ෆලෝ කරන්න. එතකොට මාගෙන් කිමේ තියෙන නියමයි. එහෙම යන එක අපි සේෆ්. හරි. දැන් මේ වෙලාවට දැන් මේ ගණන් මේ දැන් මේ ගණන් අමාරු නෑ. මේ ඇත්තටම 7 පන්ති ගණිතය. අමාරු නෑ. ඒකම තමයි මේවා මේක වෙනම රටාවක් නේ තියෙන්නේ. ඉතින් ඇඟට වැටෙන්න ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ප්‍රැක්ටිස් කරද්දී ඇඟට වැටෙන්නේ. අමාරු නෑ. ඔයාලා මීට වඩා අමාරු කරනවා. ඔයාලා ඕලෙල් විභාගෙදී කරා. ඒකම දේ මේවා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. නැත්නම් ඇඟට වැටෙන්නේ නෑ. ඉකෝන් සහ බිස්නස් ස්ටඩීස් ගත්තොත් ඒවා සාමාන්‍යයෙන් අනිත් සබ්ජෙක්ට් වගේ පාඩම් කරන්න පුළුවන්. මොකද මේවා ප්‍රැක්ටිස් කරන්න ඕන නැතුව බෑ. හරි? ප්‍රැක්ටිස් නොකර බෑ මේවා. ඉකෝන් අඩුවඩු වශයෙන් මේ මට්ටමට එනවා. හොඳ මේවා ප්‍රැක්ටිස් කරන්න නැත්නම් මේවා ඇඟට වැටෙන්නේ නෑ. අර ඕනම අපි උදාහරණ වශයෙන් ගත්තොත් ක්‍රිකට් ගහන එක කරන්න ඕන කෙනෙක්ට මම කියන්නේ සොෆ්ට්බෝල් නම් ඕන කෙනෙක්ට බැට් එකක් දුන්නොත් ගහන්න පුළුවන්. නමුත් හැමෝටම බාස්කට්බෝල් ගහන්න බෑනේ. හැමෝටම ස්විමින් කරන්න බෑ. එතන ප්‍රැක්ටිස් කරලා යන දේවල් ඒවා. මේකත් එහෙම. accounts උත් එහෙම. ප්‍රැක්ටිස් කරලා කරන්න ඕන දේ accounts කියන්නේ. right? හරි දවසේ අන්තිම ගාන මම ඊළඟ ගානට යන්නද? සර්. හරි. අපි තව ඉස්සරහට මේ ගණන් හදනවා. මම ඔයාලට ගිණුම් කරන සමීකරණේ අවසන් කරන හැටි මම පේපර් එකක් තියෙනවා ඔයාලට. හරිද? අපලයන් පේපර් එක කියන්නේ මෙහෙමයි. මම දැම්ම කියනවා. සාමාන්‍යයෙන් ටයිකේ පේපර් එකක් තියන්නේ ගණන් 3ක් විතර දීලා. පේපර් එක කියන්නේ මම ඒක ඔන්ලයින් කියන්නේ. ඔන්ලයින් කියන්නේ ඒක මේ MCQ එක ගන්න මේ හදන්න තියෙන පේපර් එකක් මේ වගේ. මට වීඩියෝස් ඔන් එකේ යවනවා. හැමෝගෙම මට මේසෙයි වලයි උත්තර ලියන විදියයි දාලා පුද්ගලයා මට පේනවා. හරිද? අයයි කියන්නේ. ඊපස්සේදී මට මේ විනාඩි 5ක් ඇතුළත තමන්ගේ ආන්සර් ස්ක්‍රිප්ට් ටික ඉමේජස් දානවා ගෲප් එකට. ඉමේජ් එක දාන්න. විනාඩි 5 පහුත් ඇටියේ මම යාගේ විනාඩි 5 පහු කරලා දැම්මත් මම යාගේ ආන්සර් එක බලන්නේ නැහැ. මම බලනම ලකුණු දෙන්නේ නැහැ යාට. ලකුණු කියන්නේ. ඒත් මම දිනේ කියනවා ඔයාලට. එයා පාරෙන් වැඩි වෙන්න ඕන. කවුරු කෙනෙක් භාගයට වාඩිනවම ඒකත් මම නෝට් කරන් ඉන්නවා. මොකද එහෙම වුණොත් මම යාළුවගේ වර්කින් බාර ගන්නෙත් නැහැ. හරි අපි ඊට පස්සේ එකට යමුද?
ඊට පස්සේ එක යවුද? බෝඩ් එක මකන්නද? බෝඩ් එක මකන්නද? බෝඩ් එක මකන්නද? हाँ सर හරි. ළමයි එක්සෑම් එකක් තියෙන කිව්වනේ මොකක් කතා කරන්නේ නැහැ මාත් එක්ක. උනාගල පාස්සේ පස්පොත් ගන්න නෑ ප්‍රායෝගික ප්‍රශ්න ඇති මන්දා ඉතින් මට ඉතින් ඒවට ඇඩ්‍රස් කරන්න බෑ හොඳද ඒ වෙලෙ මට එක්ස්කියුස් නෑ ඔයාලා දැන් පාස් පේපර්ස් කරන්න පුළුවන් මට්ටමේ ඉන්නවා හරිද දැන් අයි ගබ් බාකන්ද පාස් පේපර්ස් කරන් යනවා ළමයි මේ ගාන ලියා ගන්නකෝ ඔයාලා මේ ගාන ලියා ගන්න මේ ගාන ලියා ගන්න ඔයාලා මේ ගාන ලියා ගන්න එක්තරා ව්‍යාපාරයක ඉක්මන් කරලා ළමයි එක්තරා ව්‍යාපාරයක 2020 වර්ෂයේ ආරම්භයේ හා අවසානයේ 2020 ආරම්භයේ හා අවසානයේ පැවති මුළු වත්කම් හා බාහිර වගකීම් පහත පරිදි වේ. මුළු වත්කම් හා බාහිර වගකීම් පහත පරිදි වේ. right මෙන්න මුළු වත්කම් මෙන්න බාහිර වගකීම් හරි රුපියල් වලින් තියෙන්නේ හරි 2020 ජනවාරි 1 2020 සර් මුළු වත්කම් වලට ජංගම වත්කම් ජංගම නොවන වත්කම් දෙකේ එකතුවද? ඔව් right 1,50,000යි 60,000 2,40,000යි 90,000 අය මේක මට අනිවාර්යෙන් මේක උත්තර වුණා. හරි මේක බැහැයි කියන්නේ ඔයාලට එක්කෝ ඔයාලට මොකද තේරිලා නැහැ. එහෙම නැත්නම් මම ගොඩනලා නැහැ හරියට. ඔය දෙකේ එකක්. හරි? මම හොඳට ඉගෙනුවා කියලා මම දන්නවා. ඒ නිසා I do expect something good from you. මෙන්න පළවෙනි අවස්ථාව. අයිතිකරු විසින්
අමතර ප්‍රාග්ධනය යෙදීම හෝ ගැනීලි සිදු කර නොමැත. අන්න පළවෙනි අවස්ථාව. හරි? විස්සයි විස්ස වර්ෂය සඳහා ලාභය ගණනය කරන්න. දෙවැනි අවස්ථාව අයිතිකරු මසකට රුපියල් 5000ක් ගැනලි කිරීම හා අමතර ප්‍රාග්ධනය ලෙස රුපියල් 20000ක් යොදවන ලද. විස්සයි විස්ස වර්ෂ සඳහා ලාභය ගණනය කරන්න. අතයි 53යි 9 දී උත්තර වුණා. අනේ හැමෝම ටෙක්ස්ට් කළ උත්තරේ වල්ලා මම හොඳේ. මේ වැඩේ ගොඩින් බේර ගමුවා. වැඩේ ගොඩින් බේර ගමුවා. මම ටෙක්ස්ට් කළ ආන්සර් ගවන්න. අංශිකා ගීතිකා චානුක උදයන්ත නදිනි අසින්දු දේශිකා හර්ෂණ අශේන් චලින්දු. හරි. දිල්ෂිකා උත්තර කියන්නකෝ එවන්නකෝ. චලිදු
අවු ඒක 20 වෙනවා නේද සෝරියා. ඒක 20 වෙනවා. Thank you පසඳු. ඉතින් මට උත්තරේ වන්නද දැන්? චලිලු අශෙන් යෂාන් උත්තරේ වන්න. දිල්ෂිකා අනේ ළමයි නදී හදුවද නදී ඔව් සර්. අර උත්තර කියන්නේ වන්න ඉම්පැක්ට්ස් කළා. පළවෙනි අවස්ථාවේ ලාභය කීයද? පළවෙනි අවස්ථාවේ ලාභය 60000යි. දෙවෙනි අවස්ථාවේ ලාභය 45000යි. දෙවෙනි අවස්ථාවේ ලාභය 45000යි. දිල්ෂිකා ඔයාගේ උත්තරේ මට කියන්න. හයි. දිල්ෂිකා ටක ඉක්මන් ගන්න. දිල්ෂිකා ඔයාගේ උත්තරේ මට කියන්න. දිල්ෂිකා ඉන්නවද? ඇහෙනවද දිල්ෂිකා? මම ඩිස්ටර්බ් කරනවා අරන් කාන හදන්න දෙන්නේ නැද්ද? හරි මම හදන්නම්. වර්ෂ ආරම්භ ශුද්ධවත්කම් 50000යි. 1,50,000යි. පළවෙනි උත්තරේද? නෑ සර්, අවසාන ශුද්ධවත්කම් 1,50,000යි. ආරම්භක ශුද්ධවත්කම් 90,000යි. ආරම්භ ශුද්ධවත්කම් 90,000යි නේ. ඔව්. 90,000යි. අවසාන ශුද්ධවත්කම් 1,50,000. මේ කාර්ය කොහොමද? 2,40,000න් අඩු වෙනවා 90,000. right. එතකොට පළවෙනි අවස්ථාවේ එතන ශුද්ධවත්කම් ආශ්‍රයෙන් ලාභ ගන්න තියෙන්නේ අවසාන ශුද්ධවත්කම් 1,50,000යි අඩු කළා ආරම්භක ශුද්ධවත්කම් 90,000යි එකතු කළා ජනේලි
අඩු කළා අතිරේක ප්‍රාග්ධන +5000 ගියාම 60000 දැන් පළමු අවස්ථාවේ ලාභය 60000යි 60000 ඒක කාටද පැහැදිලිද ඒකම පැහැදිලි හරි ඒක දැන් පළවෙනි අවස්ථාවේ ලාභය දැන් පළවෙනි අවස්ථාව දෙවෙනි අවස්ථාවේ ලාභය ඒ ආරම්භක ශුද්ධවත්කම් අවසාන ශුද්ධවත්කම් 15000යි ආරම්භක ශුද්ධවත්කම 90000යි ගැනලි කීයක් යනවද ගැනලි මාත්‍ර 5000ක් නේද ඔව් දැන් 5000 12ක් එනවා 60000ක් එනවා alright ඊළඟ ඉස්සරහට යන්න 5000 12ක් හරි අතිරේක ප්‍රාග්ධන රීම් කීයක් තියෙනවද 20000යි නේද ඔව් ඒක අඩු වෙන්න ඕන කීයද එතකොට මෙතන 60000යි 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 120යි 120න් 20ක් ගියාම ලක්ෂයයි දෙවන අවස්ථාවේ ලාභය ලක්ෂයයි නන්දිනි ඔව් සර් දෙවෙනි අවස්ථාවේ වැඩිනේ කොහෙද පාට ඒක සර් මාසකට කියලානේ තියන්නේ මම ඒක කියවන්න නැතු මේ එකපාරම 5000ක් දැම්මා 12න් වැඩි කරන්න නැතු ඒක හරි right මම අද ක්ලාස් එක නවත්තනවා අපි ආපහු හම් වෙනවා ඉරිදා හවස 7ට ළමයි අනිවාර්යෙන් ක්ලාස් එකට සහභාගී වෙන්න මොකද අලුත් පාඩම් පටන් ගන්නවා හරි මොකද ද්විත න්‍යාය පාඩම් පටන් ගන්නවා කරුණාකරලා පන්තියට සහභාගී වෙන්න රෙකෝඩින් එකෙන් කොට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා හොඳේ රෙකෝඩින් එක කියන්නේ මම නෙවෙයි හරි චලිදු පාඩම් තේරෙනවද චලිදු ඔව් සර් අශේන් ඔව් සර් දිල්ෂිකා ඔව් සර් සඳුමිනි තේරුණා සර් චානුක right නදිනි තේරුණා සර් දයන්ත තේරුණා සර් දිල්ෂිකා පාඩ කොහොමද තේරුණා සර් right හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා මට chat group එකට දාන්න ටෙක්ස්ට් කරලා එවන්න කෝල් කරලා අහන්න වීඩියෝ එකක් වන් දාන්න අප්ලෝඩ් කරන්න thank you very much all හැමෝටම පැයක් කාලසීමාවක් කන්දිලියට මත් එක දුන්න සහායකට ස්තුතියි ඉතින් ක්ලාස් එකට සහභාගී වෙන්න මේ ගාන ප්‍රැක්ටිස් කරමු දැන් පාස් එකස් කරන්න පුළුවන් මට්ටම වායන දිගටම ප්‍රැක්ටිස් කරන්න එකම ගාන 10 වතාවක් කරන්න අලුත් ගණන් හායම් කරන්න නිරන්තරයෙන්ම ප්‍රැක්ටිස් කරනනම් accounting පදයක් වෙන්නේ නැහැ වර්ඩ් එකක් වෙන්නේ නැහැ එක්සෑම් කිට් වෙද්දී ඔළුව වතුර දාගෙන කකුල් වතුර දාගෙන පාඩම් කරන දෙයක් නැහැ දවසට පැය දෙකක් පාඩම් කරා දැන් ඉඳලම දවසට පැය දෙකක් පාඩම් කරා නම් accounts වලට වෙන් කරගත්තා නම් එක්සෑම් කිට් වෙද්දී බොහොම නිදහසේ සතුටින් ඉන්න පුළුවන් thank you very much for your kind cooperation thank you good night it's on